නිරෝධායනයට අදාළ මෙහෙයුම් තවදුරටත් කොළඹ නගරය බස්නාහිර පළාත සහ ලංකාවේ අනිකුත් ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. අද සෙනසුරාදා දිනය ඒ වගේම සති අන්තය හෙට ඉරිදා දිනය විශේෂයෙන්ම සෙනසුරාදා සහ ඉරිදා දිනවලත් මේ මෙහෙයුම් ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනු ලබනවා. පසුගිය පැය 24 කාලය තුළ මුහුණු ආවරණ නොපැළඳීම දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 12 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අනුව අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 3107ක් පමණ වෙනවා. තවදුරටත් මේ මෙහෙයුම් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම සති අන්තය තුලත් ඔබ නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරනවා. එමෙන්ම පොලිස් පරිසර කොට්ටාශයේ නිලධාරීන් එවැගේම ප්‍රාදේශීය පොලිස් ස්ථානවල නිලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් සමග එක්ව අද දිනේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරන්නේදයි සොයා බැලීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. මේ වන විටත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන 12000ක් පමණ පරීක්ෂාවට ලක් කර ඇති අතර එයින් 1400ක් පමණ නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කරන බවට පෙනී ගොස් තිබෙනවා. එම ආයතන වලට එරෙහිව එම ආයතනවල කළමනාකරුවන් සහ පාලකීන්ට එරෙහිව මේ වන විටත් නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. ඔබත් එවැනි ආයතනයක පාලකයෙක් කළමනාකරුවෙක් නම් නිරන්තරයෙන් අදාළ ගැසට් පත්‍රය ප්‍රකාරව සෞඛ්‍ය පුරුදුවලට අනුගතව කටයුතු කිරීමට වග බලාගත යුතුයි. අත්සෝදා ගැනීමට ස්ථානයක් පිළිල කර තිබිය යුතුයි. ඇතුළු වන සෑම කෙනෙකුගේම උෂ්ණත්වය පරීක්ෂා කිරීමට ක්‍රමවේදයක් තිබිය යුතුයි. ඒ වගේම ඇතුළත සිටින සෑම අයෙක් මුහුණු ආවරණ පළඳා සිටිය යුතුයි. නිරන්තරයෙන් ලේඛන පවත්වාගෙන යාමක් සිදු කළ යුතුයි. එමෙන්ම දිනකට අවස්ථා කිහිපයක් ශරීර උෂ්ණත්වය පරීක්ෂා කළ යුතුයි. ඇතුළත දුරස්ථභාවයේ රැඳෙන පරිදි කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මෙම කාරණා සම්පූර්ණ කර නොමැතිනම් ඔබත් අදාළ ගැසට් පත්‍රය අනුව වරදක් සිදු කර තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ ගැන අවධානයෙන් යුතුව කටයුතු කළ යුතුයි. කර්මාන්ත ශාලා කාර්යාල වෙනත් සියලු ආයතන මෙම ක්‍රමවේදයන්ට අනුගතව කටයුතු කිරීමට ක්‍රියා කළ යුතුයි. එසේ නොමැති හොත් නිරෝධායන රීතීන් යටතේ ඒ අයට එරෙහිව කටයුතු කිරීමේ හැකියාවක් තිබෙනවා. The quarantine operations are being conducted continuously in the Colombo city, in the western province, and in the other parts of the country uh, in the weekend. We have arrested 12 suspects in connection with the offences of face mask and social distancing for a period of last 24 hours. Total number of 3,107 suspects have been arrested in connection with the same offences from the 30th of October 2020 to date. We are conducting operations in respect of quarantine rules and regulations in the weekend, especially the operation of inspecting government and non-governmental institutions are conducted by the police along with the health authorities. As of today, we have inspected approximately 12,000 government and non-governmental institutions, whereas 1,400 institutions had not followed quarantine rules and regulations. We have taken legal action against the administrators and supervisors of such institutions. So if you are the administrator or supervisor of an institution, you have to fulfill the obligations that have been embodied in the Gazette notification published on the 15th of October 2020. According to the Gazette notification, there should be a place for hand washing facility, and the body temperature should be monitored in respect of the persons who enter the premises, and apart from that, everyone should wear a face mask, and social distancing concept should be respected.
time to time body temperature should be monitored inside the premises, and in addition to that, uh, register should be maintained along with the names and ID numbers of the persons who are entering and leaving the premises. So all these obligations should be fulfilled according to the law, otherwise you are liable for an offense. 2017 දින කළුතර එතන මඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් වාර්තා වුණා. මෙම සිද්ධියේදී සැකකරුවන් බන්ධනාගාර බස් රථයේ රැගෙන යමින් සිටි සැකකරුවන් 5 දෙනෙක් මිය ගිය අතර බන්ධනාගාර නිලධාරීන් 2 දෙනෙක්ද මිය යනු ලැබුවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විමර්ශන සිදු කරනු ලැබුවා. ඉන්පසුව එම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන බාරගෙන ඉදිරියට කරගෙන යනු ලැබුවා. එහිදී අනාවරණය වූයේ විවිධ පුද්ගලයන් මේ සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්ධ වී ආධාර අනුබල දී ඇති බවට, ඒ වගේම ඊට අදාළ පුද්ගලයන් 21ක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විවිධ අවස්ථාවල අත්අඩංගුවටගෙන තිබුණා. කෙසේ වෙතත් මේ සිද්ධියට සම්බන්ධ වැදගත්ම සැකකරුවන් කිහිප දෙනෙක් විදේශගතව සිට සහ ඒ වගේම සිද්ධියෙන් පසුව විදේශගත වීම වාර්තා වී තිබුණා. ඉන් එක් පුද්ගලයෙක් වන්නේ මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නැමැති සැකකරු. ඔහු පසුගිය දිනක ඉන්දියාවේදී මියගිය බවට තොරතුරු වාර්තා වුණා. කෙසේ වෙතත් ඉන්දියාවේදී මෙසේ මියගිය බවට තොරතුරු වාර්තා වුවත් එම මරණය සනාථ කිරීම සඳහා ඔහුගේ DNA විස්තරයක් ලබා දෙන ලෙසට ඉන්දියානු බලධාරීන් විසින් ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික පොලිසිය වෙත දැනුම් දී තිබුණා. මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ සැකකරු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා යන අයගේ මව සහ ඇගේ සොහොයුරියගේ DNA සාම්පල ලබා ගැනීම සඳහා අදාළ එතන මඩල සිද්ධිය පිළිබඳව විමර්ශන පවත්වන ඒ වගේම කරුණු වාර්තා කර ඇති කළුතර අධිකරණය වෙත ඉල්ලීමක් සිදු කරනු ලැබුවා. ඒ අනුව කළුතර අධිකරණය විසින් අදාළ DNA පරීක්ෂණය සඳහා රුධිර සාම්පල් ලබා ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව පසුගිය 9 වෙනිදා මෙම ඉන්දියාවේදී මියගිය බවට වාර්තා වී ඇති අංගොඩ ලොක්කා හෙවත් ලසන්ත චන්දන පෙරේරා යන අයගේ මව සහ සහෝදරිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් අනතුරුව අදාළ රුධිර සාම්පල් ලබාගෙන තිබෙනවා. ඒ අනුව එම රුධිර සාම්පල් වලින් ලබා ගන්නා DNA රටා ඉදිරියේදී ඉන්දියානු බලධාරීන් වෙත යැවීමට නියමිතව තිබෙනවා. එසේ යැවීමෙන් පසුව මෙම මරණය සම්බන්ධව නිසැකවම සනාථ කිරීමක් කර ගැනීමට හැකියාව ලැබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියා කරනවා. ඒ වගේම මේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 2 දෙනෙකු දැනට විදේශගත වී සිටින බවට වාර්තා වෙනවා. ඒ සැකකරුවන් වන්නේ දිනමුල්ල කංකානම්ගේ නලින් චතුරංග නොහොත් ලඩියා යන පුද්ගලයා සහ ඒ වගේම අසන්ත කුමාර හේරත් නොහොත් ලැටි යන පුද්ගලයින්. මේ පුද්ගලයින් 2 දෙනාටම මේ වන විටත් රතු නිවේදන ලබාගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සහ විමර්ශන සිදු කරනු ලබනවා. ඒ වගේම අංගොඩ ලොක්කා නැමැත්තාගේ මවගේ සහ සොහොයුරියගේ DNA සාම්පල් වලට අදාළ වාර්තා කඩිනමින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් ලැබීමෙන් පසුව ඉන්දියානු බලධාරීන් වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා පොලිසියේ අන්තර්ජාතික පොලිස් ශාඛාව බලාපොරොත්තු වෙනවා. A prison bus was attacked on the 9th of May 2017 at Ethanamadala in Kalutala police area.
5 prisoners and 2 prison officers had been killed in the incident, and initially Kalutara police initiated investigations. Finally, the investigation was taken charge by the Criminal Investigation Department, and Criminal Investigation Department has arrested 21 suspects in connection with the incident time to time. In addition to that, it has been revealed then that another 4 main suspects had involved in the crime. However, they had left the country, and one of them is Madhumage Lasanta Chandana Pereira alias Angoda Lokka. An Indian media has published news about the death of Angoda Lokka in India. However, Indian Central Investigation Bureau had made a request to Sri Lanka police to send a DNA profile in respect of the next of kin of Angoda Lokka to reconfirm the death of the disease. Accordingly, the Criminal Investigation Department reported. Accordingly, the Criminal Investigation Department forwarded a further report to the Kalutara Magistrate Court, where the jurisdiction is where the incident had happened in Ethana Madala. The jurisdiction has been empowered to Kalutara Magistrate Court. The court issued an order to the mother and the sister of Angoda Lokka. Accordingly, blood samples in respect of the mother and sister have been taken by the officials of Government Analyst Department to create a DNA profile. Accordingly, we are going to send the DNA profile to the Indian investigation authorities in respect of Angoda Lokka's mother and sister. Thereafter, the death could be reconfirmed. Apart from that, the Criminal Investigation Department has obtained red notices in respect of another 2 suspects named Dinamulla Kankanamge Nalin Chaturanga alias Ladia and Asanta Kumara Herath alias Latia. In respect of the same incident, they had left the country a couple of years back. Further investigations are being continued, and Criminal Investigation Department and the Criminal Investigation Department has completed investigation in respect of the incident. පොලිසිය මගින් සිදු කරනු ලබන මද්‍රව්‍ය පිළිබඳ මෙහෙයුම් තවදුරටත් ඒ ආකාරයෙන්ම සිදු කරනවා. පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් නිරෝධායන කටයුතු වලට යොදවා තිබුණත් මද්‍රව්‍ය මෙහෙයුම් නිරන්තරයෙන් සිදු කරනු ලබනවා. ඒ වගේම ඊයේ දිනේදී ඌව කුඩාවේ පොලිස් ස්ථානය මගින් ගංජා කිලෝග්‍රෑම් 10ක් පමණ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මීට අමතරව ඊයේ දිනේදී පිටකොටුව පොලිස් ස්ථානය මගින් පිටකොටුව බෝධිය අසලදී රත්මලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා හෙරොයින් වර්ගයේ මත්කුඩු ග්‍රෑම් 200ක් සමග. ඒ වගේම මේ සැකකරුවා අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රශ්න කිරීමේදී මෙම මත්කුඩු ජාවාරමට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු රත්මලාන ප්‍රදේශයේදී පිටකොටුව පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම සැකකරුවන් දෙදෙනාම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවදුරටත් පොලිස් භාරයේ තබාගෙන වැඩිදුර විමර්ශන කිරීම සඳහා රැඳවුම් නියෝගයක් ලබා ගැනීම නියමිතව තිබෙනවා. ඒ වගේම මෙම මද්‍රව්‍ය ජාවාරම සිදු කරනු ලබන්නේ විදේශ රටක සිටින ශ්‍රී ලංකාවේ මත්කුඩු වලට සම්බන්ධ අපරාධකරුවෙකු වන අංජු නැමැත්තාගේ මෙහෙයවීම මත බව විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් පිටකොටුව පොලිසිය විසින් තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා.
අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පිටකොටුව බෝධිය අසලදී ලැබුණු තොරතුරක් මතයි. මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වනවා. ඔබටත් හැකියාවක් තිබෙනවා ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුර දුරු කිරීමට දායක වීම සඳහා. ඔබට යම් තොරතුරක් තිබෙනවා නම් ඒ තොරතුරු 118 119 ඒ වගේම 1997 යන දුරකථන අංකවලට ලබා දීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම එම තොරතුරු වල රහසිගත භාවය පිළිබඳව සහතික කිරීමක් සිදු කරනු ලබනවා. එමෙන්ම වටිනා තොරතුරු එමෙන්ම අදාළ තොරතුරු මත සාර්ථක වැටලීම් සිදු කරන අවස්ථාවලදී එම තොරතුරු සපයන ලද පුද්ගලයින්ට වටිනා ත්‍යාග පිරිනැමීමටත් ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ලබනවා. Sri Lanka police are engaging in respect of the duties of quarantine law, quarantine rules and regulations, and in addition to that home quarantine procedures, and large number of officers have been deployed in order to deal with quarantine issues. However, we have not given up our conventional traditional police duties such as traffic management, crime investigation, and anti-narcotic operations. Yesterday, Pitakotua police has arrested a suspect. Yesterday, PETA police has arrested a suspect along with 20 grams of heroin, and thereafter another suspect has been arrested in Ratmalana in respect of the offence of aiding and abetting to drug trafficking. Pitakotua PETA police is conducting further investigation, and it has been revealed that the drug trafficking business is operated by a famous drug dealer called Anju, who is in Dubai at the moment, and PETA police are going to produce 2 suspects before the magistrate and to obtain a detention order to keep the suspect at the police station for another 7 days of period to conduct further investigations. In addition to that, Uwa Kudawaya police has arrested 2 suspects along with 10 kilograms of cannabis sativa L alias ganja yesterday, and the suspect would be produced before the magistrate court today. We are conducting anti-narcotic operations constantly, and you can provide information related to narcotic substances via you can provide information related to narcotic substances. The telephone numbers are 118 119 and 1997, and the informants who have provided successful information are rewarded by the Inspector General of Police.